තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. චේතෝ විමුක්තිය කියන කාරණාව ඇත්තටම විමුක්තිය කියන පැත්තත් එක්ක කතා කරන්න තියෙන්නේ. සමාධියක් එක දැන් අපි මෙහෙම කතා කරන්නම්. උද්දේශිභංග සූත්‍රය. දැන් උද්දේශිභංග සූත්‍රය බැලුවහම එතන තියෙන්නේ ඊතර වීමන්නේ නේ. අජ්ජත්තං චිත්තං සම්පිත වෙන්නේ නැහැ නේ. ඊතර වීමන්නේ තියෙන්නේ. හැබැයි ධ්‍යාන නැද්ද? තියෙන බව ලැබිලා නැහැ. ඒ තියෙන බව ලැබීමක් එක්ක ඉන්නවා නම් එතන ආධ්‍යාත්මික පිහිටලා නෙන්නේ. දැන් ওই විදිහටම බැලුවම මේ චේතෝ විමුක්තිය කියන එක චේතෝ විමුක්තිය තමයි තිබිලා තියෙන්නේ. දැන් අතන ඊතර වීම කියන කාරණාව සිදු වෙද්දි ධ්‍යානවල ඉන්නවා කියන කාරණාවක් නැහැ. හැබැයි ධ්‍යාන නැහැ නෙමෙයි. නේ? ධ්‍යාන නැහැ නෙමෙයි. තියෙනවා කියලා ලැබීමකුත් නෙමෙයි. ඊතර වීම. මෙතන මෛත්‍රා චේතෝ විමුක්තිය. හැබැයි ධ්‍යාන කියන කාරණාව කතාව නෑ නෙමෙයි. දැන් හිත එකඟ නෑ කියන එක නෙමෙයි. හැබැයි ඒවත් එක්ක ඒ කියන්නේ එහිම කාරණාවක් එක්ක ඉන්නවා කියන එක නෙමෙයි. චේතෝ විමුක්තිය. එතකොට චේතෝ විමුක්තියක් කියනකොට ඒක අර දැන් ඇත්තටම අරූප සමාධි කියලා ගත්තට පස්සේ අරූප සමාධි මේ චේතෝ විමුක්තියක්නේ. ඒ කියන්නේ ඇත්තම විමුක්තියක්නේ අරූප සමාධි කියන්නේ. නමුත් අරූප සමාධි කියලා කියන්නේ මේ ධ්‍යාන හැටියට කතා කරන්නේ. දැන් අපි පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ කියන්නේ ධ්‍යාන හැටියට හතර විතරනේ කතා කරන්නේ. අරූප සමාධිය හැටියට කතා කරද්දී යන්න එක අරූපේ චේතෝ විමුක්තිය. එතකොට මේ චේතෝ විමුක්තිය කියන කාරණාව කතා කරනකොට ඒ විමුක්ති වීම කියන එකත් එක තමයි ඉඳීම තියෙන්නේ. මෙත්තා චේතෝ විමුක්තියත් එහෙමයි. මෛත්‍රිය කියන කාරණාව එක අර හිත පාදකත්වයේ හිතන විදිහත් එක්ක විමුක්ත භාවයක් එක්ක ඉන්නවා. දැන් ඇත්තටම කතා කරන්නේ මෙත්තා චේතෝ විමුක්තිය කතා කරන්නේ අවෛරී අව්‍යාපාද කියන කාරණාවත් එක්කනේ. ඒතර ව්‍යාපාද භාවයෙන් විමුක්තයි. ව්‍යාපාද භාවයෙන් විමුක්තයි. එතකොට කරුණාවේදී විහිංසා නැත්නම් අර කාරණාවෙන් විමුක්තයි. එතකොට අර ඒ විමුක්තත්වයේ කියන කාරණාව තමයි ප්‍රධාන ලක්ෂණය. එතන මෙත්තා චේතෝ විමුක්තිය. දැන් එතන මානසිකාරයම තියෙන්නේ අවෛරී බවනේ. අව්‍යාපාද බවනේ. එතන අවෛරී බව අව්‍යාපාද බව කියනකොට ඒ කියන්නේ එතනදීම වෛරී ව්‍යාපාද කියන කාරණා විමුක්තයි. එතකොට මේ විමුක්ත භාවය දැන් මම අද මේ ඇතුළත මෛත්‍රිය ඇති කර ගන්න ආකාරය ගැන කතා කරනකොට පැහැදිලි කරලා පෙන්නුවේ. කියන්නේ අපේ හිත ඇතුලේ තනි කරම මෛත්‍රී භාවය දියුණු කරගන්න එකනේ. එතකොට හිත ඇතුලේ මෛත්‍රී භාවය දියුණු කරගන්නවා කියලා කියන්නේ හිත ඇතුලේ කිසිදු විදියකින් ගැටීමක්, අඩුවක් දැකීමක්, කිසිදු කාරණාවක් එක්ක තව වෙහෙසක් කිරීම. ඒ කියන්නේ තව කෙනෙකුට පීඩාවක් වීම. අඩුම තරමේ විහිළුවකටවත් තව කෙනෙකුට පීඩාවක් වෙහසක් නොවීමක් කියන හිතක් ඇති වෙනකොටම අර තියෙන හිතක ස්වභාවයෙන් විමුක්තයි නේ. වෛරී තරහ අඩු හොයන තව කෙනෙකුගේ වැරද්දක් දකින අඩුපාඩුවක් දකින මෙන්න මේ කාරණාවත් එක්ක විමුක්ත භාවයක් තියෙනවා. එතකොට නම් වෛරී බව තරහ බව ගැටෙන බව, අඩු හොයන බව
කියන මෙන්න මේ සියල්ලන් එක්කම විමුක්ත භාවයක් අත්විඳලා තියෙනවා. අන්න මෛත්‍රී චේතෝ විමුක්තිය. විමුක්තියක් චේතෝ විමුක්තියක් කියන්නේ විමුක්තියක්. දැන් අපි ධර්මයක කතා කරනකොටත් විඳීමක් කතා කරන්න වෙනවනේ. ඒ කියන්නේ ඊතරවන ප්‍රතිපදාව එක්ක කතා කරනකොට අපිට ලෝකේ වට්ටමින් කියන්නේ කතාවට අපිට කතා කරන්න වෙනවා අත්විඳීමක් කියලා. නමුත් එයාගේ තියෙන කාරණාව හැබැයිම විමුක්තියක්. ඒ කියන්නේ යාට ඊදීම විමුක්තියක්. දැන් අපිට කතා කරන්න පුළුවන් අපි මෛත්‍රිය කියන කාරණාව එක්ක යා චේතෝ විමුක්තියක් එක්ක ඉන්න කෙනෙක් කියන කාරණාව කතා කරන්න පුළුවන්. ඇයි ඊතර වීමක් කියන එක නොවන නිසා. එහෙම නැත්නම් එයාගේ ස්වභාවය වෛර නැති භාවය, තරහ නැති භාවය. දැන් අපි මෙහෙම හිතුවොත් කෙනෙක් සූපත් වේවා කියලා හිතනවා කියන එකට මොකකින්ද සූපත් වේවා කියන කාරණා. නැත්නම් කෙනෙක් තරහ නැති වේවා කියන නැත්නම් දැන් අපිට මෛත්‍රිය කියනකොට හරි මෛත්‍රී වේවා මෛත්‍රී වේවා. දැන් මොකක්ද ඒකට පදනම? යම් කාරණාවකින් ඉක්මවීමක් වෙන්නට ඕනේ. දැන් මම මේ ළඟදී පැහැදිලි කරේ මේ කියන අර ලංකා ඩොලර නැහැ. හරි. වෙන රටක අඟහරු ලෝක ඩොලර නැහැ කියන කතාව කතාවේ දෙන්නේ නැහැනේ. හැබැයි අපිට මෛත්‍රී චේතෝ විමුක්තිය කතා කරන්න මෛත්‍රිය කියන එක අපි මෛත්‍රිය කියලා කොච්චර කිව්වත් මෛත්‍රිය කියන එකට මේ අර්ථයක් නැහැ. එහෙනම් තරහ නැති බව. තරහ නැතිවීම. අඩු නොදකීම. එතකොට එහෙනම් අන්න මෛත්‍රිය කියන කාරණාවට තියෙන අර්ථාන්විත භාවය තව කාරණාවක් තව මොනවා හරි කරුණක් අත්විඳීමක් නැත්නම් අපේ ජීවත් වීමක් කියන කාරණාව තියෙනවා මෙන්න මේක ඉක්මවීම. ඒ ඉක්මවීම තමයි අව්‍යාපාදේ අවිහිංසාව නැත්නම් අවෛරී බව ඒ සියලුම දේ එක දකින්න පුළුවන් අරක ඉක්මවීම කියන එක. නැත්නම් හුදු මෛත්‍රිය කියන එකට දැන් අපි හිතමු මෛත්‍රියෙන් කෙනෙක් ඉන්නවා කියන කාරණාව. හරි දැන් ඒ මෛත්‍රිය අර්ථකථනය කරන්නේ කොහොමද? තරහ නැතුව වෛරය නැතුව අඩු නොදකින්නවා කියන එක නැතුව කෙනෙකුගේ හිත රිදවනවා අපි වචනයෙන් හරි මොකක් හරි හිත රිදව මොනවා හරි කියන කාරණාවක් එක නැතුව අපට මෛත්‍රිය කියන කාරණාවකට කියන්නේ ඒක අර්ථ ගැනීමක් තියෙන්නට ඕනේ. අර්ථ ගැනීමක් දෙන්නේ නැහැ. දැන් අපි කියන මෛත්‍රියෙන් කතා කරනවා. මෛත්‍රියෙන් කතා කරනවා කියන්නේ මෛත්‍රියෙන් අපි ක්‍රියා කරනවා. ඒ කියන්නේ දැන් මොනවා හරි දෙයක් කිව්වත් මෛත්‍රියෙන් අපි කතා කරනවා කිව්වොත් එහෙම වචනයක් කතා කරනවා කිව්වොත් එහෙම එයාට ගැටෙන්නේ නැති වෙන විදිහට කතා කරනවා නේ. මෛත්‍රියෙන් ක්‍රියා කරනවා කියනකොට තව කෙනෙකුගේ හිතක් හිදෙන්නේ නැති වෙන විදිහට ක්‍රියා කරනවා. ඒකනේ මෛත්‍රිය. එතකොට එහෙනම් ඒකේ අර්ථ ගැනීමට ආවේ අනිත් පැත්ත. දැන් ඒ කාරණාවලින් විමුක්තයි. අනුමෙත චේතෝ විමුක්ති. ඒ කාරණාවලින් විමුක්තයි. එහෙම නැතුව කතා කර දැන් අපි මෛත්‍රියෙන් ඔක්කොම කටයුතු කරන්නේ අපි මේ දැන් ඒක මොකද්ද මෛත්‍රියෙන් කටයුතු කරනවා කියන්නේ? අර්ථයක් නැහැ. එහෙනම් අපි හැම වෙලෙම සිහියක් දැන් ඇත්තරම දැන් ඔය මම මේ කියපු කාරණා ටික අපේ මේ සමාජයේ පිරිස හරි කියන්නේ මේ අපි හිතමු අපිත් එක්ක එකතු වෙලා ඉනවා කියලා 100ක් මේ 100 දෙනාට හරි දවසකට පැය දෙකක් ওই විදිහට මෛත්‍රී හිතක් ඇති කරගෙන ඕක හිත තුල පුරුදු කරගෙන කරන්න පුළුවන්කමක් තිබ්බොත් ලොකු වෙනසක් වෙන්නේ නැද්ද? ලොකු වෙනසක් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිත් අර දැන් අරකින් විමුක්ත වීම නෙමෙයි අපි බලන්නේ. අපි හැම වෙලෙම බලන්නේ විමුක්තියට වඩා වෙන එකක්. ඒ කියන්නේ දැන් කරුණාව කියලා වෙන බොරුවක් අල්ලගන්න එක. මෛත්‍රිය කියන කාරණාව එක බලන්නේ නේ. එතකොට මෛත්‍රිය කියන එක අර්ථ ගැන්වෙන්න තියෙන්නේම අව්‍යාපාද බව කියන එකත් එක්කයි. එතකොට අන්න විමුක්තියක් නෙහෙනන්නේ. චේතෝ විමුක්තිය. අතෝ සම්මස ව්‍යාපාද ගැටීම් විමුක්ත බවද? ඔව්. ව්‍යාපාද භවයෙන් විමුක්තයි. ඒතකොට ව්‍යාපාද භවයෙන් විමුක්තයි කියන කාරණාව ඒ විමුක්තිය අත්විඳින්න ඉන්නවා. ඒ විමුක්තිය අත්විඳින්න ඉන්නවා කියන්නේ ව්‍යාපාද නෙන්නේ. එතකොට ඒකේ අර්ථකථනේ මෙත්තා චේතෝ විමුක්තිය. දැන් ව්‍යාපාද නැහැ. ව්‍යාපාද භවයෙන් විමුක්ත බව අත්විඳින්න.
ඔය දැන් ඕක පෙන්නනෝනේ අට්ඨකනාගර සූත්‍රයේ එහෙම මෙත්තා චේතෝ විමුක්තියත් එක්ක ඊළඟට අන්න රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං අන්න එතනින් එහාට තව ප්‍රතිපදාවක් පෙන්නනවා. දැන් අපි හැද හිතාගෙන ඉන්නේ මෛත්‍රිය කියන්නේ අපි තුල නිකන් ඔහේ ඔට්ටෝ තියෙන එකක්. නිකන් ඉබේ නෑ ඉබේ තියෙන එකක් නෙමෙයි මෛත්‍රිය කියන එක අපි හුරු කරන්නට ඕනේ. ඒක අපිට තියෙනවද නැද්ද කියන කාරණා බලන්න පුළුවන් මේ චුට්ටක් මොකක් හරි අපි අකමැති දැන් අපි කැමති වෙන විදිහට දේවල් කියන්නේ අපි අකමැති වෙන විදිහට දේවල් ලෝකේ වෙන්නේ නැති තැනදී දැන් අපි හිතමුකෝ අපි මේ සමාජ අර්බුදය කියන එකට අපි එච්චර ඇලින්නේ නැහැ කියලා. හරි ඒකත් එක්ක අපට ප්‍රශ්නයක් නැහැ. ඔන්න අපි හිතමුකෝ අපි ගෙදර මොකක් හරි පොඩි ප්‍රශ්නයක් වුණා කියලා. ඔන්න අපි හිතමුකෝ නැත්තම් මේ මොනවා හරි අපි හිතාගෙන ඉන්න රාමුටලා වෙන මොකක් හරි දෙයක් වුණා කියලා. ඔන්න උතනදී බලන්න එනවා ගැටෙන ගතිය. අරව අපට අදාළ නැති නිසා සමහරවිට අදාහරින්නත් පුළුවන්. මෛත්‍රිය නෙමෙයි. අපට අදාළ නැහැනේ සමාජීය ප්‍රශ්න කියලා අතහරින්නත් පුළුවන්. නමුත් ඒ අතහැරියා කියන එක මෛත්‍රිය නෙමෙයි. ඒක අදාළ නැති නිසා. අපි බලන්න ඕනේ අපේ සමාජය අපට දැන් එදින කාරණාවක් එක්ක මේ ආවට පස්සේ කොහොමද අපේ හිතේ ස්වභාවය කියලා. දැන් අර සමාජ සේවකයන්ට තියෙන සමාජීය ප්‍රශ්න අදාළයිනේ. එතකොට ඒක ගැටෙනවා. අපට අදාළ නැති නිසා අපි ඒකට සමහරවිට ගැටෙන්න නැතුව ඉන්න පුළුවන්. ගැටෙන්නේ නැහැ කියන එකෙන් හිතන්නේ. හැබැයි ගෙදර ප්‍රශ්නයක් නැත්නම් වෙන මොනවා හරි පුංචි ප්‍රශ්නයක් ආව ගම හිත වෙනස් වෙනවා. කියන්නේ හිතට ගැටීමක් එනවා කියන්නේ. අන්න අපිට දැන් හුරු කරන්න වෙනවා. එහෙනම් අපේ ඇත්තටම ජීවිතේ දැන් රාහුල වාද සූත්‍රයේම පෙන්වන්නේ රාහුල සාන්නාංශ කියන්නේ මේ කාය වචී මනෝ මේ හැම එකක්ම මෛත්‍රී සහගතව දැන් ඔහොමම කරගෙන ඉන්නවනේ අන්න මුකුත් වෙන්නේ. කලදකාය සූත්‍රෙ පෙන්වනවා. පුංචි කාලේ ඉඳලම මෛත්‍රී සහගතව යම් කිසි කෙනෙක් කියනවා එයාටින් අකුසලයක් වෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ අකුසල කියන කාරණාව සත්තු මරනවා කියන එක පැත්තකින් හොරකම් කරනවා. ඒකත් මෛත්‍රිය නැති එකන්නේ. මෛත්‍රියත් නැ හොරකම් කරන්න පුළුවන් නේද? බෑ. වර්ධිකාම සේවනයක් ඒත් බෑ. බොරු කීම බෑ. ඒ අර රැවටෙනවානේ. දැන් අපි හිතන්නේ මෛත්‍රියේ තියන අය බොරු කීවට හිස් වචන කිව්වට කමක් නෑ නෑ. එහෙම වෙන්නේ. මෛත්‍රිය හොඳට පිළිහිටනවා නම් බොරු කියන්නේ හිස් වචන කියන්නේ නේ. පරුස වචන කියන්නේ තව කෙනෙක් ඉතර දෙන්න දේ කතා කරන්නේ නේ. අර කිසි දෙයක් වෙන්නේ නැහැ මෛත්‍රියටත් තියනවනම්. එහෙනම් අපි ඒක අනිවාර්යෙන් හුරු කරන්න ඕනේ. ඒක හුරු කරනට අන්න චේතෝ විමුක්තියක් බවට පත් වෙනවා. අද බහුතරයක් ගත්තාම මෛත්‍රිය කියන එක වචනයකට විතරයි. ඒ කියන්නේ දැන් අපි වෙන මානසිකාරයක් කර කර ඉන්නකොට දැන් කොහොමද අපට ගැටීමක් එන්න ඉඩ අඩුයිනේ. නිකන් එතකොට ඉතින් අපට ගැටීමක් නෑ කී හරි ඉන්න පුළුවන්. අපටම ගැටෙන්න හේතු වන දෙයක් වෙන්නට ඕනේ. අන්න එතකොට බලන්න ඕනේ අපේ හිතේ ස්වභාවය. මෛත්‍රිය කියන එකක් තියෙද කියලා. එහෙනම් අපි අර මෛත්‍රිය කියන එක ඇත්තටම ජීවිතේ හුරු කරන්නට ඕනේ. ඉතින් හුරු කරන්නේ නැතුව මෛත්‍රිය කියන එකක් තියෙනවා නම් බුදුරන් වහන්සේ කියන්න ඕනෙත් නැහැ මෛත්‍රිය කියන එක වඩන්න කියලා. අන්‍ය විමුක්තිකාමිනුත් මෛත්‍රිය කියන එක වඩන්න ඕනේ නැහැ නේද? නිකන් ඔටෝ තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. අඩුම තරමේ අපි දවසකට පොඩි වෙලාවක් හරි මෛත්‍රිය කියන්නේ බෑ සූපත් වේවා කියන එක නෙමෙයි සූපත් වේවා කියන එක නිකන් හිතලා බලන්නකෝ මේකේ දැන් අපි අපේ හිතට දැනන අර්ථයක් නෙන්නොත් නේද සූපත් වේවා කියන එකදී අපට අර්ථයක් හැටියට හිත තුළ මෛත්‍රී චිත්තයක් ගොඩනගෙන කොහොම සූපත් වේවා කියන්නේ එක්ක ලෙඩක් තිබුණ එක නැති වේවා නේ එක්ක තරහ තිබිච්ච එක නැති වේ ඔය ගතිය එන්න ඕනේ නේද අපිට නැත්තම් අපිට නිකන් සූපත් වේවා වචනේ විතරනේ වෙන මොකුත් නෑ දැන් අපට දැන් අපේ හිතේ තියෙන කාරණාව දැන් තව කෙනෙක් අපි අවංකව හිතලා බලන්නකො අරියා දැන් දෙන්නේ බැන ගන්නවා. අනේ අරියාට බනින්න නැතුව ඉන්න සූපත් වේවා කියලා දැන් අපිට ඒක නිකන් ලොකුවට දැනෙන්නේ නැහැනේ. දැන් අපට එතන ප්‍රධානම දැනෙන දේ තමයි අපේ හිත උණු වෙනවා අර පරුස වචනේ ඇහෙනකොට. අන්න එතකොට අපේ හිත තුලයි මෛත්‍රී ගොඩ නැගින්න ඕනේ. අපි බලනවා අර දෙන්නගේ හිත තුල මෛත්‍රී නෑ. එහෙම වෙන්නේ නෑ. ගහ ගන්න දෙන්නෙක් අතර ගහ ගැනීම දුර වෙන එකක් එහෙම වෙන්නේ නෑ මෛත්‍රී. ඒ කියන්නේ අපට යාලා කෙරෙහි කරුණාවක් මෛත්‍රියක් ඇතිවීමෙන් අපේ හිතේ මෛත්‍රී හිතක් ඇති වෙනවා. පවුනේ මේ කට්ටිය කියන කාරණාවත්. එහෙනම් අර මෛත්‍රිය කියන එක අපි හොඳට හුරු කරන්න ඕනේ. කියන්නේ හිතන්නට ඕනේ. ඒ කියන්නේ චේතෝ විමුක්තියක් කරා යන්න නැතුව බෑ කොහොමද? මෛත්‍රී චේතෝ විමුක්තියක් කරා යන්න මෛත්‍රී චිත්තේ හුරු කරන්න අපි අනිවාර්යෙන් දැන් මම ඔය ටික කරේම දැන් ඔක අහනකොට නිකන් අහන්න බෑනේ. ඔය කරුණ හිතන්න ඕනේනේ.
ওই කරුණු හිත ඇතුලෙන් අහනකොට හිත දියුණු වෙනවද නැද්ද? දැන් අපිම හිතනකොට මම කාටවත් වෛරයක් කරන්නේ මම කාටවත් හිත හිතෙන්න වචනයක් කියන්නේ විහිළුවකටවත් මං හිත හිතෙන්න වචනයක්. දැන් ඕක හිතනකොට අපේ හිත හුරු වෙන්නේ මොකටද? ඕකට නෙමෙයිද? දැන් හිත තුළ ගොඩනගින්නේ මොකද්ද? දැන් හිත තුළ ගොඩනගින්නේ ඕකනේ. දැන් ඕක මුල් කරගෙන ඒ හිතේ ප්‍රමුදිත භාවය අපි මේ හොඳට ඒක දිහා බලන් ඉන්නකොට මොකද වෙන්නේ? ඔකත් එක්ක හොඳට චේතෝ විමුක්තිය ටික ටික වර්ධනය වෙනවා. අන්න බුදුරණවහන්සේ පෙන්නන්නේ. මෛත්‍රී මෙත්තා චිත්තම් පරිත්වා විහෙරති. නේ? දැන් පතුරවන්න පුළුවන් එතකොට. දැන් මේ මෛත්‍රී චිත්තයක් නැතුව තියෙද්දි සූපත් වේවා දැන් තරහ අපට පස්සේ සූපත් වේවා සූපත් කොහෙද මෛත්‍රී හිතක් තියෙන්නේ? පතුරවන්න විදියක් නෑ. පතුරවන්න අපි අනිවාර්යෙන් අර මෛත්‍රී චිත්තය ඇති කරගන්න. ඉතින් ඒ නිසා අඩුම තරමේ දැන් පැය භාගයෙන් ගියේනේ. ඔන්න ඔය පැය භාගේ දවසකට දේවතාවක් කරන්න පුළුවන් නම් ආයේ ලොකු දියුණුවක් කරා යන්න පුළුවන්. දවසකට දේවතාවක් කරන්න පුළුවන් නම් ඕක ගැන හිත හිතා. එතකොට දැන් අපි හිතමුකෝ දැන් ඕක හොඳට හිතුවනම් පැය භාගයක් දවසකට පැයක් විතර යනකම් ওই ක්‍රියාව නෙමෙයි ජීවිතයේ තියෙන්නේ. ඉතින් ওই විදිහට ජීවිතේ හුරු කරනකොට මෛත්‍රී ජීවිතයක් ඇති වෙන්නේ නැද්ද? එතකොට කිසිදු විදියකින් කිසිදු අපේ කාරණාවක් ඔස්සේ බාහිරට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. අපට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. කරදකාය සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවානේ. දැන් ඉතින් කොහොම ඉන්නකොට බාහිර දේවල් වලින් අනතුරු වෙනවා කියන එක ওই ප්‍රශ්න ඔක්කොම නැති වෙනවනේ. ආනිසංස මෙත්තාන සංසූත්‍රෙ පෙන්නන්නේ. අපි මේ සූපත් වේවා කිව්වට එහෙම නැති වෙන්නේ. ඒක මෛත්‍රී චිත්තයක් නෙවෙයි. මේ චේතෝ විමුක්තිය කියන්නේ ඒක. මේක හුරු කරන්න උත්සාහ කරා නම් හොඳයි මෛත්‍රී. බහුලී කතායි ඥාන කතා වත්තු කතා එහෙම එතකොට වස්ත්‍රයක් වගේ ඥානාවක් වගේ අපි හැම වෙලේම වස්ත්‍රයක් ඇඟේ තියෙනවන්නේ. ඒතර මෛත්‍රී චේතෝ විමුක්තිය වස්ත්‍රයක් වගේ කියනවා. ඒ විදිහට හුරු කරන්න ඕනේ. එහෙම කරාදී තමයි අර ආනිසංස ටික තියෙන්නේ. අපි මේ නිකන් මේ අර කට වචනෙට සූපත් වේවා කියලා වචනයක් කිව්ව පමණින් එහෙම එකක් වෙන්නේ. සමස්තනස ඒකට දැන් අර සමන් වෙන හොයන්න කියන කාරණාවත් එක දැන් විමුක්තිකාමී ජීවිතයක් තියෙන එකනේ සමන් වෙන ප්‍රයත්නසංස අන්නේ අවස්ථාවේදී යගේ මෛත්‍රී සිත ඇති වෙනවා. කොහොමත් තමන් ගැන හොයන කෙනාට ඒකනේ මේ උපරිම හොයන් යද්දි මෛත්‍රිය කියලා වෙනම ඒක ගැන හුරු කරන්නේ නැතුව අනාගාමී වෙනකොට තනිකර පටිගේ දුර වෙලා තියෙන. තමන් ගැන හොයන ජීවිතයේදී කොහොමත් බාහිරින් ඒ කාරණාව ඉදීමක් වෙන්නේ නැහැ. නමුත් ඉතින් තමන් ගැන නෙමෙයි හොයන්නේ. තමන් ගැන හොයනවා නම් බාහිර ප්‍රශ්නක ගැටෙන්නේ නැහැ නේද? තමන් ගැන හොයනවා නම් කොහොමත් බාහිර ප්‍රශ්නක ගැටෙන්නේ නැහැ. එතකොට එහෙනම් කොහොමත් ප්‍රතිපදාව යමු වෙනවා. නමුත් දැන් අපි අපේ ජීවිත අපි එක එක දා හුරු කරගන්න වෙනවනේ. එතකොට මේ මෛත්‍රිය හුරු කර ගැනීම කියන එක පුදුමාකාර භාග්‍යයක්. මොකද මේ පුංචි ප්‍රශ්නවලදී අපේ හිත සැලෙනවා නම් අනිවාර්යෙන් ඉතින් ප්‍රශ්නයක් වෙනවා. කොහොමත් අර එහෙම ජීවිතේ තමන් ගැන හොයන කෙනාට කවදාවත් ඒ කියන්නේ එහෙම හොයන කෙනෙක් අතින් විහිළුවකටවත් තව කෙනෙක්ගේ හිත රිදෙන අපේ ඇඟින් හැසිරීමක්වත් කරන්නේ නැහැ. ඒ කියන්නේ යා හිතන විදිහේ තමන්ගේ හැසිරීමක් තමන්ගේ ක්‍රියාවකින් කිසිදු කෙනෙකුගෙන් තව පොඩ්ඩක් යා වෙන කෙනෙකුගේ හිතක් රිදෙන්න ඕන රිදෙනවා නැත්නම් රිදෙනවා කියලා දන්නවා නම් එහෙම දෙයක් කරන්නේ නැහැ. විහිළුවකටවත් කිසි විදිහකින්. ඇත්තරම දැන් එහෙම අපි හිත උරු වෙනකොට බාහිර නිකම්ම දමනේ වෙනවා. අපි හිතන්නේ නෑනේ කාටවත් රිද්දලා මෙයාට පාඩමක් උගන්වලා නෑ එහෙම වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් ඉතින් මේ ලෝකේ යහපත් කියලා ධර්මයක් තියෙන දෙයක් නෑ. සුනේ දේශනා කරේ මම ඉස්මතුලා වචන විකාර මම අතමැත්තේ සිදුවීමයි මම කැමති දේ සිදු නොවීමයි කියලා වචන අතමැත්තේ සිදුවීමයි කැමති දේ නොවීමයි ඒක මම කියලා වචනෙත් එක්ක තමයි පාවිච්චි කරේ සයින්ස් මම කියන දේ ඉවෙන්නකොට මම අකමැතියක් සිදුවෙන්නේ නැහැ කැමති නොවන කියලා ප්‍රශ්නේ තිබුණේ. ඔව්. ඒ කියන්නේ මම කියන කාරණාව නොයන තැනදී ඒ කාරණාව වෙන්නේ නැහැ. දැන් අපට වෙන්නේම මම කියන කාරණාව ඇති වෙච්ච තැනදී තමයි ওই කාරණාව සිද්ධ වෙන්නේ. මෛත්‍රී කුළු ගන්නනවා. මෛත්‍රී කුළු ගන්න හැබැයි චේතෝ විමුක්තියකට භාවිතා වෙන්නේ නැහැ සන්නාස.
චේතෝ විමුක්තියකට භාවිතා වෙන්නේ ජීවිතේ මෛත්‍රී යුක්ත ජීවිතයක් වෙනවා. චේතෝ විමුක්තියකට භාවිතා කරන්න නම් අනිවාර්යෙන් වැඩිමක් කරන්නට ඕන. එතකොට ඒ වැඩිම අපට හැම පැත්තෙම ආනිසංසයි. මෛත්‍රී චේතෝ විමුක්තියක් වැඩිම හැම පැත්තෙම ආනිසංසයි. දැන් මෙච්චර කාලයක් අපි ධර්මයේ ඉගෙන තියෙද්දි අපට පොඩි දේවල් ඔස්සේ ප්‍රශ්න හිතට ඇති වෙනවා නම් පීඩා ඇති වෙනවා නම් එහෙනම් ඉතින් ධර්මයේ ඉගෙන ගැනීම තුලින්ම ධර්මයේ තියමු වීම කියන කාරණා තුලින්ම අර්ථයක් වෙලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් මෛත්‍රී චේතෝ විමුක්තිය වගේ දේවල් පුරු කරන්න ඕනේ. මෛත්‍රී චේතෝ විමුක්තියක් දැන් පිට වඩන කෙනෙක් යම් කිසි අවස්ථාවක උපරිම අවස්ථාවකට ආවට පස්සෙන්ස් දැන් එයා දහම් කාරණාවත් එක්ක ඉදිනදොත් එහෙම එයා එතන මේක සාන්තයි කියලා කොහොමද එයාලගේ සාන්තපණිත භාවයක් තියෙනවා. ඒකත් එක්ක විමුක්තියත් එක්ක අර සූත්‍රය මට මතක නෑ. මෛත්‍රියෙන් යන්නේ සුබ කින්න කියන්නේ. සංයුත්ත නිකාය පහේ තිබ්බි මට මතක නෑ සූත්‍රය මොකද්ද කියලා. එයා පරම කියන්නේ මේ ජීවිතයේ රහතටපත් වුනේ නැත්තම් සුබ කින්නකේ පරම කොට තියෙනවා වගේ තමයි මට මතක. සුබ කින්නකේ පරම කොට තියෙන. මෙත්ත සූත්‍රය වගේ මට මතක. මෙත්ත සූත්‍රයේද කොහෙද තමයි සංයුත්තනික පහේ දෙකේ හරි එකේ හරි. එතකොට මම හැබැයි මේ ජීවිතය යාට නිවෙන්න පුළුවන්කම ලැබුණා නම් මොකද මෛත්‍රිය කියන කාරණාව හේතු විමුක්තියක් එක්කනේ. සාමාන්‍ය දෙයක් එක්ක නෙමෙයි. එතකොට මේ විමුක්තිය කියන එක හරි ප්‍රබලයි. ඒක මුල් කරගෙන යාට ඊතර වෙන යන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මුලින් ඥානයක් තියබිලා රූපගත වේදනාගත සංඥාගත සංකාරගත විඥානගත කියන කාරණා අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න වශයෙන් විමසන්න යන්නට. හැබැයි ඒක මුලින් දැන් අපට තියෙන chance එක තමයි දැන් මම අද හවස කියලා දෙන්නේ සිහිය පිහිටවාගෙන ජීවිතේ පොඩ්ඩක් දිහා බලන විදිහේ. එතකොට මේ අපට මේ ධර්ම දැනුමක් තියෙන තැනදී මේ ප්‍රතිපදාවක් ප්‍රායෝගිකව අපි කරන්න යමු වෙන්න ඕනේ. ධර්ම දැනුමක් තියෙන තැනදී අහුවෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. නෑ නෙමෙයි. අඩුයි. මොකද අර පැත්ත එන නිසා ටිකක්. හැබැයි අපි ප්‍රායෝගිකව අපි කොච්චර මේවන කරන්නේ නැත්නම් අරකින් අපට මෝරන්න එතනින් එහාට යන්න අමාරුයි. දැන් ප්‍රායෝගිකව මේ කරන්න මොන හරි කියලා දුන්නොත් ධර්මේ නැතුව ඒකිනේ ගලව ගන්න බෑනේ. අන්න එකයි වැඩේ තියෙන්නේ. දැන් මොකද තියෙන්නේ? දැන් හොඳට ධර්මයේ ඉගෙන ගත්ත නිසා දැන් ඔය වගේ ප්‍රායෝගිකයක් කරනකොට දැන් ඔන්න අනිත්‍යයි මොන හරි කියලා කාරණාවක් එක හරි දැන් ඔන්න ප්‍රතිපදාවක් කියලා හිතුවාට පස්සේ පොඩ්ඩක් ඉතින් අපෙන් අහන්න දැන් නැමීමක් තියෙනවනේ. එතකොට පොඩ්ඩක් අන්න කියලා දෙන්න පුළුවන් නෑ නේ වැරදි. එතකොට දෙගිඩියාවක ඉතුරුව ඒකට අතහරින්න පුළුවන්. එහෙම නැතුව මේ විදිහේ විමුක්ති නැත්තම් මේ ප්‍රතිපදා හුරු කරාට පස්සේ ධර්මයේ කියලා දෙන්න බෑ. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මයේ තුලින් අර්ථයක් වෙන්නේ නෑ. අසම්බාධං බාධාවක් කරතු අවේරං නිමිති අස්පතන් සතු සංසුතියේ දේශන උගල පොඩි ඉතිරියට බාධාවක් තියෙන බෑ මේ කොටස මේ කොටසේ ඔව් අප්‍රමාණ කියනකොට ඒක තියෙන්න බෑ බාධාවක් කිසිදු විදියකින් බාධාවක්. ඒ කියන්නේ අපට කිසිදු කෙනෙක් කෙරෙහි කිසිදු දෙයක් කෙරෙහි කිසිදු කාරණාවක් කෙරෙහි ගැටීමක් එන්න බෑ. කිසිදු කෙනෙක් කිසිදු දෙයක් කෙරෙහි ගැටීමක් එන්න බෑ. කිසි මොනවා හරි දෙයක් වෙනවා නම් ඇත්තටම එතන මෛත්‍රියක් වෙන්නේ නැහැ. අපි මේ හුරු නොකරන එකයි තියෙන ප්‍රශ්නේ. කියන්නේ හුරු කරන දේවලුත් නිකන් මම වෛර නැත්තේක්කෙම තරහ නැත්තේක්කෙම සූපත් වෙම අරින් කෙනාට වෛර නැත්. දැන් මේක වචනයක් විතරක් නෙමෙයි බලන්න. හුදු වචනයක් සිහි කිරිල්ලක් විතරයි. ඉතින් මෛත්‍රී චේතෝ විමුක්තියක් කඩින්නේ නැහැ. නැත්නම් අහං අවේරෝ හෝමි මං අවාරී වෙනවා කියන කාරණා වෛරී කියන්නේ මොකද්ද? අන්න ඒක නොවෙනවා.
එතකොට ඔන්න ඔය ටික හිතනකොට තමයි අපේ අර මෛත්‍රී කියන කාරණාව සිදු වෙන්නේ. දැන් අපේ ජීවත් වීම කියලා ගත්තට පස්සේ මෛත්‍රියෙන් යුක්තව ජීවත් වීමක් නම් අපිට දෙගත්ත ගමන් මෛත්‍රී චේතෝ විමුක්තිය කරා යන්න පුළුවන් වෙනට ඕනේ. එහෙනම් මෛත්‍රියෙන් යුක්ත ජීවත් වීමක් නැහැ. එහෙනම් කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා මෛත්‍රියෙන් යුක්ත වෙලා නැහැනේ. මෛත්‍රියෙන් යුක්ත වුණා නම් සම්පූර්ණයෙන්ම අපට හරිම ලේසි මෛත්‍රී චේතෝ විමුක්තිය කරා යන්න. ඒතකොට දැන් භික්ෂුවක් ඇටගත්තට පස්සේ නම් බුදුරණවහන්සේ කෙලින්ම කියන කරුණුව එක තියෙනවා මේ විදිහටම මෛත්‍රී කාය කර්ම වචී කර්ම මනෝ කර්මත් එක්කම ජීවිතය ගත කරන්න කියලා. ඒකට වචී කර්ම දැන් අපි හිතනවා විහිළුවට මොන හරි නැහැ. විහිළුවට කිව්වත් තව කෙනෙක්ගේ හිත පීඩාවකටපත් වෙනවනම් ඉතින් ඒකත් එහෙම ජීවිත නැහැ පැවිද්දන්නේ. විමුක්තිකාමී ජීවිත තුළ එහෙම එකක් නැහැ. හරිම ඒ කියන්නේ ඇත්තටම පුදුම සුන්දරයි ජීවිතය. ඒ සුන්දර භාවය දැන් අර හාලින්දිකානි සූත්‍රයේ තියෙන සන්තව එකතු වීම නැහැ කියන කාරණාව. ඒකට ඉතින් දැන් හරි දැන් තමන්ගේ හිතවත් දායකයන්ට ප්‍රශ්නයක් ආවත් ඒ ප්‍රශ්නයක් නැහැ. එයාලට හොඳ ලැබුණත් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ දෙකම එන්නේ නැහැ. අන්න මුනිවරයා. නැත්තම් අර ලෝකෙත් එක්ක එකතු වෙලානේ තියෙන්නේ. ගෙවල් වලට ප්‍රශ්න එනකොට හැම එකක්ම ඉතින් එහෙම තමයි. ඕවනම දෙයක් එක ගත්තාට පස්සේ අපට අර එකතු වීම නොවන චින්තනයක් තියෙන්නට ඕන. ඒක ඉතින් ධර්මයේත් එක්ක මුනි ස්වභාවයත් එක්ක යන්නේ. අරක මෛත්‍රී ස්වභාවයත් එක්ක යන්නේ. ධර්මයේ කියන දේ විශ්ලේෂණය එක ධර්මයත් එක්ක නොවිදී සාමාන්‍ය අර මුත්තකානුසලකා හැරීම පොඩි වෙන්න පුළුවන් ඒක. අදදේම පීඩාව ආනිය කරමින් හරියට ගණන් ගන්න නැතුව ඉන්නවා සහ ප්‍රතිපදාවත් එක්ක ස්වභාවයෙන් ප්‍රතිපදාවත් එක්කම ඒවා අපි පැතරම නැවිලා තියෙන එක කාර්යයක් නෙවෙයි දෙකක් සම්පූර්ණ දෙකක්. අපි ගණන් නොගෙන ඉන්නවා කියන එක ඒකයි ප්‍රතිපදාවත් එක්ක අපට නොයනවා කියන එකයි දෙක. දැන් අද ගොඩක් වෙලාවට අපි හිතන් ඉන්නවානේ අපි මේ අර වුණාට කවන්නේ ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපිට දැනෙන්නේ නෑනේ. අපි ගණන් නොගෙන ඉන්නවා කියන්නේ. අපි ගණන් නොගෙන හිටියා කියලා ඒක අපිට අර අපේ පැත්තට නැති නිසා. දැන් අපි බලන්නට ඕනේ අපේ දෙමාපියන්ට කන්න නැති වුණාට පස්සේ නැත්නම් අපේ කාට හරි ඔය වගේ ප්‍රශ්නයක් වුණාට පස්සේ අපි මොකද්ද කරන්නේ කියලා. දැන් අර වාපේ ඉච්චර හිතන්නේ නැහැ සමාජීය ප්‍රශ්නේ. අපිට බෙහෙතක් නැති වුණාට පස්සේ අපේ දෙමාපියන්ට හරි අපේ හිතවත් කෙනෙකුට හරි බෙහෙතක් නැති වුණාට පස්සේ දැන් අපි බලන්න ඕන අන්න එවෙලේ මොකද්ද හිතෙන්නේ කියලා. එතකොට තමයි අපට දැනෙන්නේ. ප්‍රතිපදාවක් එක්ක යද්දි එහෙම වෙන්නේ. ධර්මයේත් එක්ක යද්දි. අද ගොඩාක් ළඩ ධර්මයෙන් කිය හිතන් ඉන්නේ ධර්මයෙන් නෙමෙයි අරවා ඉච්චර ගණන් ගන්නෑ. ගණන් ගන්න නැතුව හිටියා කියපමණින් කෙලෙස් නැති වෙන්නේ නැහැ. කෙලෙස් නැති වෙන නම් අපි අනිවාර්යෙන් ඒ විදිහට හිතන්න ඕනේ. මනුස්ස ගුණයක්වත් නැහැ. ඔව්. ඒ දැනේ කියන්නේ ඒක ඉච්චර හිතන්නේ නැහැ කියන එකනේ. ඒ කියන්නේ අර ලෝකේ මට්ටමින් කතා කරන කාරණාව එක්කවත් කතා කරන්නේ නැහැ. නැත්තම් ඇත්තටම දැන් ධර්මයට යමුනාට පස්සේ ලෝකේ මට්ටමින් කියන කතාව ඉක්මවලා එතකොට ප්‍රතිපදාවත් එක්ක ඒ චින්තනය. එතකොට ඒ චින්තනයත් එක්ක යමුනා. ඒකදී අර ගණන් ගන්න නැහැ කිව්වම ප්‍රශ්නයක් කරා තමන්ට ඒක ප්‍රශ්නයක් නැහැ කිව්වම අර කියන්නේ තමන්ට තමන් වෛර කරගෙන ඉන්නේ. ඒ වගේ තමයි. තමන්ට තමන් වෛර කරගෙන කියන්නේ තමන්ට අර නිකන් මේ අර තමන්ම මැදිහත් වෙලා නිකන් ඇතුලෙන් ගැටීමක් තියෙනවා. දැඩි බව. තනිකර දැඩි බව තියෙනවා. ඇතුලෙන් ගැටීම තියෙනවා ඒ දැඩි භාවයත් එක්ක. එතකොට ඒකින් පටිඝානුසයත් තමයි ඉස්මතු වෙන්නේ. දැඩි භාවයත්. අරව ගණන් ගන්නේ නෑ. ධර්මයේ මාර්ගයේ එක්ක නම් එයාට හේතු විමුක්තියක් තියෙන්න ඕනේ. දැන් සමහරලාවට බලනකොට අනික් කටි සාධාරණයි පොඩ්ඩක් මේ සමාජය ගැන සමාජයේ මට්ටමින් හර අනුකම්පාවක් කියන එක. අතන තියෙන්නේ තනිකර දැඩි භාවය. එයාලගේ වැටෙන්නේ නොතේරෙන්න පටිගිය තියෙන්නේ.
සමහරවිට එළියෙන් උපේක්ෂාව කියන පේනවා උනට ඇතුළෙන් දැඩි භාවයක්. ඇතුළෙන් දැඩි භාවයක්. එළියෙන් උපේක්ෂා කරලා ඇතුළෙන් දැඩි භාවයක් තියෙනවා. ඒක හරි බරපතලයි. එයාට පේන්නෙම නෑනේ. දැන් අර කට්ටියන්ට නම් පේනවා. ඒතකොට එයාලට කියලා දෙන්න පුළුවන්. එතකොට මේ මෛත්‍රිය කියන්නේ මොකද්ද? ඒ කරුණ ටික කියලා දෙන්න පුළුවන්. අතන තියෙන දැඩි භාවය එක කියලා දෙන්න බෑ. එයාලා නැමෙන්නෙත් නෑ. ඊළඟට මේ දැඩි භාවයක වචන සමහරවිට අර අපට ඕව ගණන් ගන්න දෙයක් නැහැ නේ. අපිට කවුරුත් ඕන එකක් වුණාට එකයිනේ. කියලා අර මේ අර ඒකින් වචනත් පිට වෙනවා. එතකොට අනික් අයගේ හිතේ දෙන විදිහට වචන පිට වෙනවා. ඒ කියන්නේ 아무තු විදිහට අර ඒ දැඩිකම ඉස්මතු වෙනවා. මේ ගුණයක් නෙමෙයි ඉස්මතු වෙන්නේ. ගුණයක් ඉස්මතු වෙනවා නම් ඇත්තට දියුණු වෙන්නට ඕනේ. දැන් දියුණු වුණ තැනදී ඇතුළ මෛත්‍රියක් වැඩිම සහ ධර්මයත් එක්ක කොහොමද යාර ප්‍රශ්නයක් නැහැනේ බාහිර දෙයි. එතකොට ඒත් එක්ක යා කොහොමද එතනින් ප්‍රතිවිරුද්ධ දෙයක් කටයුතු කරන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ මෙහිම දැන් ඔය මේ ප්‍රශ්න සමාජයේ ප්‍රශ්න අරගලත් එක්ක මට ලක්මාල් හරි රජයරි මොකක් හරි කියනවා කියලා. දැන් එතකොට මට ඕව ගණන් ගන්න දෙයක් නැහැ. ඒක නිකම් ඒක මගේ දැඩි භාවයක්. මම ඕගනේ හිතන්නේ නැහනේ. නෑ. එතකොට දැන් මට තිබෙන්නට ඕනේ ඒක හොංකන් දීලා අන්න මෙයාලට අදාළ විදිහට හිත හැදෙන වැඩ පිළිවෙල කියලා දෙන්න. අපි බකපඬිතකමට අපි කියනවා නෑ ඕවා ගණන් ගන්න දෙයක් නෑ. ඕන කෙනෙක් ඕන දෙයක් වෙච්චාවෙක. කියලා දැන් අර අපේ 아무තු විදිහකට එන්නේ. එතන මේ දැඩි භාවය හොයන්නත් බෑ. එච්චර සියුම් මිනිහ දැඩි භාවය. ඒකට තමයි අර ඒ කියන්නේ අධික මාන්නක්කාන අධික දැඩි අමුතු ජීවිත. මෘදු නෑ. ඇතුළේ මෘදු නෑ. ඇතුළේ මොලොක් නෑ. අහුම්කම් දෙන ගතියක් නෑ. අපට තියෙනට ඕනේ තව කෙනෙක්ගේ අඳෝනාවක් නේ කියන්නේ. අපේ හිත් දිනුන නම් අයිය අපට අඳෝනාව වහගෙන ඉන්න බැරි. අපේ හිත් දිනුන නම් අපට අඳෝනාව වහගෙන ඉන්න බැරි කමක් නෑ. අපි බකපඬිත නිසා අපට තියෙන අමුතු අර අමාරුවන් නිසා අපට අනිත් අය කියන එක අහගෙන ඉන්න බෑ. දැන් අපට දැන් ඒකට මොකක් හරියක් කියන්න හිතෙනවා. විහිළුවකට හරි කියන්න හිතෙනවා. ඒ විහිළුවකට කියන්නේ රිද්දන්න තමයි. රිද්දන්න නෙමෙයි විහිළුවකට කියන්නේ මොකක් හරි. රිද්දන්න කියන්නේ. ඒ කියන්නේ වෛරී බවක් මොන හිතේ තියෙන. දැඩි බවක් මොන හිතේ තියෙන. මෛත්‍රියක් නැහැ. අහගෙන ඉඳලා එයා කියන්න පුළුවන් කෙනෙක් නම් එයාට කරුණු කෙනෙච්චරයි. අහගෙන ඉන්නේ නැති බවක් එක්ක නිකන් මගහැර නිකන් අමුතු මාන්නයක් නේ. ඒ දැඩි හිත්වල ස්වභාවය. එයාලා හරි මාන්නකාරයි, හරි දැඩි ධර්මයේ කියලා තියනවා කියලා හිතන් ඉන්නවා. ඒ වගේ අමුතු අර මේ සමාජයේ ඉන්නවා හිම් පිරිස. අපේ දේශයේ තියෙන දේවල් සානසෙන් ආන්නතව මගහැරලා ඉන්නවා අපි මේ දේවල් ආන්නත එක නෑ මගහැරීමෙන් කළ යුතු දේවල් තියෙනවනේ. මගහැරපු යුතු දේවල් තියෙනවා. ඒවා මගහරින්න ඕනේ. මගහරින්න ඕනේ දේවල්. සමහර දේවල් තියෙනවා දැන් අපි හිතමුකෝ කෙනෙකුගේ පීඩනයකින් අසහනයකින් මොකක් හරි දියාගේ අඳෝනාවයක් කියන් ඉද්දි අපි උපකාරයක් කරන්න පුළුවන් කියලා දැනගෙන තියෙද්දි එතකොට අපි මගහරණ එක හරිනේ. එතකොට අපි යන්න අපි තුල මෛත්‍රී කරුණාව ඒ එතන අහුම්කම් දෙන එක කියන්නේ අපිටත් එන්නේ මොන හරි කියන්න ඕන කමක් එක්කනේ. නැතුව අර හිම අසුචි ටිකක් අරගෙන ඇවිදilla ඔක්කොම ටික කියවලා මේ ඒක ඉතින් වැඩක් නෑ අහගෙන හිටියට. ඒක මග හරින්න ඕනේ. අර වගේ කෙනෙකුගේ දෙයක් අහගෙන ඒ කියන්නේ අපේ හිත් අනුකම්පා සහගතන මෛත්‍රී සහගතන හැබැයි අපිට එකකින් කෙලෙසෙන්න බෑ. අර කට්ටිය හිමයි මේ කට්ටිය හිමයි කියන ඇවිස්සිල්ල අපිට කතා කරද්දි අපට කෙලෙස් ඇවිල්ලා අපි පක්ෂග්‍රාහී වෙලා පැත්තකට ගිහින් ඒක අදාරන්නේ. එයාගේ ප්‍රශ්නේ දිහා බලලා මෛත්‍රියෙන් යුක්තව උපකාර කරන්න ඕන. ඒක තමන්ගේ පැත්තට හානියක් වෙන්නේ නැති විදිහටම කරගන්න නිසා. නැත්නම් වෙන්නේ ඊට තමන්ගේ පැත්තට ඒක වෛරී පැත්ත දාගෙන තමයි ඒක අතහැරගන්නේ. ඔව් ඒක නම් ඉතින් අපි පරිස්සම් කොහොමත් වෙන්නට ඕන එකක්. ඒ කියන්නේ අපේ ගැටීම ඒ කියන්නේ අපි වෛරයකින් නෙමෙයි ඒක අතහරින්න ඕන. අනවශ්‍යයි. ඒ කියන්නේ අපි ඒක දැනගන්න ඕනේ මේක කෙලෙසියක් කියන කාරණා. ඒක දැනගෙනයි අපි ඒක ප්‍රහාණය කරන්න ඕනේ.
අද මෛත්‍රිය කියලා කිව්වත් ඇත්තටම මේ මෛත්‍රිය කියන කාරණාවත් නිකම් බොරු දෙයක් බවට පත් වෙලා තියෙනවා. මම අර උදේ කිව්වේ කරුණාව එක කොට්ටාසෙට කරුණාව අනිත් කොට්ටාසෙ කරුණාව නැහැ කියලා එකක් නැහැ නේ. කරුණාව නම් කරුණාව තියෙන්න ඕනේ. ආයි බෙදිල්ලක් තියෙනවා නම් කරුණාව නැහැ නේ කොහොමද? ඒ කියන්නේ අපි පුදුම විදිහට අපිව වංචා කරවන්නේ. ධර්මය කියන එක පුදුමාකාර ප්‍රායෝගික දෙයක්. මේ ප්‍රායෝගික කියන කාරණා අපි ප්‍රායෝගිකව ඇතුළතින්ම කරන්න ඕන එක. තමන්ගේ දෙයකට තැනක් ඇතරම විමුක්තිය කියන කාරණා තුළදී මේ ලෝකෙ මට්ටමින් ගත්තාම තමන්ගේ දෙයට තැනක් දෙන එකක් නැහැ. විමුක්තිය කියන කතාවේදී. විමුක්තිය ඔක්කොම එහෙමයි. එයාලට අර සියුම්ම මේ අත්වාද උපාදාන ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ නැහැ. තුල ශුන්‍ය සූත්‍රේ අහුවෙන්නේ නැහැ නේද? අත්වාද එක එහෙම එකක් අහුවෙන්නේ නැහැ. හැබැයි ඇත්තරම තමන්ගේ පැත්තෙන් ගත්තොත් විමුක්තිය හැම එකක් එක්කම බලනකොට විමුක්තියනේ තියෙන්නේ. එතකොට ලෝකයේ ගොරෝසු මට්ටමින් ගත්තාම මම කියන කාරණාවට තනක් දීලා නැහැ. ලෝකයේ ගොරෝසු මට්ටමින් ගත්තාම විමුක්තිය තුල සමාධි කියන වචන විතරක් නෙමෙයි ලෝකේ ගොරෝසු මට්ටමින් ගත්තාම තනක් දීලා නැහැ. ඒ කියන්නේ මම කියන කාරණාවට තනක් දීලා නැහැ. මේ කුටි ආගාර කපීමේ සූත්‍රයේදී තරකට අපේ පොතේ මොන ක්‍රමපලක් පැහැදිලි කරලා තියෙනවා. උතුරු බව ඇති කරගන්න කර්මාවලිය බව වැඩිමහල් බව අරමුණ වෙනස් කරන්න ඊපස්සේ ආදීන වගේ විතරක් කියනවා. ඊට අතර සම්භාස පරියන් සූත්‍රයේ වගේ ඒකට තරමේ ඒක සුළුවන් වන ක්‍රමයක් වගේ. ඔය දැන් විතක්ක සංඨාන සූත්‍රෙත් ක්‍රම කියලා දෙනවනේ. එතකොට ඇත්තටම ඒ කාරණු එක්ක අපි කල යුතු කාරණා තියෙනවා. ඉතින් අපි අපේ කෙලෙස්ගේ ප්‍රබලත්වය එක්කනේ. ඒ ගැන හිතන කාරණාව. ඔය ඔක්කොම ඉවරයි සන්නස අපි මේවා පුරුදු කරන් යනවා. ඒ කියන්නේ අපි දවසකට අඩුම පැය භාගෙ දෙකක් නැත්නම් පැය භාගෙ තුනක් ওই විදිහට හුරු කරගෙන අපි ජීවිතය ගත කරනවා නම් ওই ප්‍රශ්න එකක්වත් එන්නේ නැහැ. දැන් අර මේ කරදකාය සූත්‍රය කියන්නේ පුංචි කාලේ ඉඳලා මේ මෛත්‍රී කරපු කෙනෙක් අතින් වැරදක් වෙයිද කියනවනේ නෑ. එහෙනම් අපේ ජීවිතේ අපි මේක හුරු කරනවා නම් මේ ප්‍රශ්න කිසි දෙයක් තමන්ගේ ජීවිතයත් එක්ක කිසිදු ප්‍රශ්නයක් එන්නේ නෑ. ඇත්තට මේක දැන් ඒකේ ලොකු දෙයක් නෙමෙයි ඇත්තටම ඔක එතනින් එහාට දැන් අපේ හිත මෛත්‍රිය කියන කාරණාව එක ටික ටික වර්ධනය වෙනකොට එතනින් එහාට අපට පුළුවන්කම තියෙනවා මේ චේතෝ විමුක්තිය පැත්තට යොමු කරන්න. එතකොට චේතෝ විමුක්තිය කියන්නේ ඇත්තටම චේතෝ විමුක්තිය තමයි සිද්ධ වෙන්නේ. මෛත්‍රී චිත්තය ඇති වුණාම ඒක අපට පතුරවාගෙන වාසය කරන් ටික ටික හුරු කරන්න පුළුවන්. හැබැයි අපිට තුල නැත්තම් මොකද්ද පතුරවන්නේ? එකක් නෑනේ පතුරවන්නේ. පතුරවන්න අපිට තුල මෛත්‍රී චිත්තයක් ඇති වෙලා තියෙනවා. ඇති වෙච්ච චිත්තය තමයි පතුරවන්න පුළුවන්. ඔව් ඒක තමයි. දැන් අර මේ දැන් අද ගොඩක් අය එකනේ කියන්නේ මෛත්‍රී භාවනාව කරනවා නැකලෙවුන් පස්සේ ගැටෙනවා. මෛත්‍රී භාවනාව කරලා ඉවර නැගිටලා ඉවරලා බලනකොට පස්සේ ගැටෙන විදිහට මෛත්‍රියක් කරලා නැහැ. ඉතින් භාවනා කරන්න යන ගොඩක් කට්ටියන්ගේ තියෙන්නේ ගොඩක් ඒකනේ. ඒක වෙන්න බෑනේ. මෛත්‍රී කියන එක අහලකවත් නැහැ. සානන්ත මේ කාටාරි මෛත්‍රී මොකක්ද කියලා දෙන්න කියාට පස්සේ එයා ඒක පෙරලා ප්‍රතික්ෂේප කරනවා. බෑ එතකොට ඉතින් අපට කියන්න බෑනේ. බුදුරන් වහන්සේගේ ධර්මය සහ ලෝකේ ඕනෑම දෙයක් අහුම්කම් දෙනවා නම් විතරයි. Tamanට කන් යමුනවා නම් විතරයි. Tamanට කන් යවන්න නැත්තම් ලෝකෙට කියලා දෙන්න බෑ. අහන්න නැත්තම් නිස්සද්ද වෙන එක විතරයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ නැත්තම් ඉතින් බුදුරන් වහන්සේට දැන් අපි සාධාරණව ගත්තොත් එහෙම සුද්ධිය ඔක්කොටම කියවනම් නිදහස් වෙන්න ඔක්කොම ටික සුද්ධිය ටික ඉවරයිනේ. පවු දැන් මේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද? එතකොට මේ ඔක්කොටම කිව්වනම් මේ ධර්මයේ කියලා ඊතර කරවන්න තිබ්බනේ. අනික
මේ මොකද බුදුරණවහන්සේ කියන දෙයට නැමියාවෙන්ම තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අහන කෙනාට විතරයි. ප්‍රතික්ෂේප කරන කෙනාට එතනින්ම අපිත් නිස්සද්ද වෙන්න ඕනේ. එතනින් එහා බෑ. අකුසල විතරකයක් තමයි. එතකොට බලින්ම කියලා දෙන්න යනවා නම් අහපව. පරාණෝද්දේත් ඒක ඊළඟට ඒ කාරණාව එක තමයි කියන්නේ. ඒ ඉතින් අහන්න නැත්තම් අහන කෙනෙකුටයි කියලා දෙන්න ඕන නැත්නම් ඇහුම්කන් දෙන කෙනෙකුට. ඇහුම්කන් දෙන්නේ නැත්තම් කෙනෙකුට මෙහෙම පුළුවන්. හිතන්න දෙයක් දෙන්න පුළුවන්. මොනවා හරි. මොන හිතන්න මොකක් හරි දෙනවා. එයා හිතයිනේ. පස්සේ හරි ඇහුම්කන් දෙයි. අපි ඇහුම්කන් දෙන්නේ නැති කෙනෙකුට මේක කොහොම කරන්න බෑ මෙහෙම කරන්න. ඕක කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. සමාජයක් හදන්න බෑනේ. මම ඒකයි ඉතලා කිය අපි 100 දෙනෙක් ඉන්නවා නම් මේ ධර්මයේ මේ යොමු කරන්නේ. අපි 100 දෙනාට පුළුවන්කම තිබ්බනම් දවසකට පැයක් අර හරි විදියට මෛත්‍රියක් හුරු කරන්න. කොච්චර මේ හිත තුළ හටගන්නේ මේ කුසල ශක්තිය කොච්චර ප්‍රබල වෙයි. එහෙමත් පුළුවන්. ආය අහන්නේ නැහැ මම කියන්නේ. කියන්නේ අපි මේව ඔක්කොම බලන්න ඕනේ. හරි දැන් යාහ කරන්නේ නැහැ මම කියන්නේ. යහගෙන ඉන්න මම කියන්නේ. එහෙම නේ. ඒ කියන්නේ එහෙමනම් ආයේ මගේ බත්ත දැඩි. අපට පුළුවන් විදියට සරල කරලා කියන්න පුළුවන් මට්ටමින් පොඩ්ඩක් කියලා. ඒ කියන්නේ පුළුවන් තරම් දෙයක් කියන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අපේ පැත්තත් කෙලෙසයක් නැතිව අපි මේ නැත්තම් අනිත් පැත්තට යනවා. ඔක තමයි දෙපැත්ත යන්නේ. කෙනෙක් කියන්නෙම නැතුව ඉන්නවා. අමුට කියලා බෑ. තව කෙනෙක් මේ බලෙන් කියන්න යනවා. ඒත් බෑ. අපි ඒ හැම එකම බලාගෙන තමයි මේ කියන්නේ අපට තියෙන්නට ඕනේ මේ කියන්නේ විමුක්තිය මේ දහම දෙන එක සම්බන්ධ හොඳ මැනේජ්මන්ට්. ඒ කියන්නේ හොඳ හැසිරවීමක් තියෙන්න ඕනේ අපට. ඒක අපි දැනගෙන තමයි අපි කතා කරන්න ඕනේ. එතන අපේ හිතන කාරණා තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට ඒ ඇත්තට මෛත්‍රී ජීවිතයේ ක්‍රියාකාරීත්වයක් වෙනවා. අපි නිකන් මගහැර යනවා කියන ඒවා කවුරුවත් කියන එකට අහුම්කන් නොදී ඉන්නවා. ඒ ඇත්තටම ගැටීම. ගණන් ගන්න නැතුව ඉන්නවා අපි කියන ඒවා. ඒ ඇත්තටම ගැටීම. තමන්ගේ මානකාරකම දැඩිකමත් එක්ක එන්නේ. තෙරුණසන්නයි සයනස මේ අවසරයි සයනසල සංයුත්තනිකායේ අපේ එකේ බුද්ධක සංයුත්තයේ තියෙන මේ සූත්‍රයේ සයනස මේ එකේ අගමදී සයනස කියන්නේ මේ ඒක තියෙන සයනස මේ ඒක වචාද ධර්ම වල පිටිකට මේ මෛත්‍රිය වඩනවා කියලා ඒක සයනස පොඩක් හැබැයි සයනස ඔව් ඒක නම් මම හිතනවා මම දේශනා කරද්දි කරානේ බුද්ධංග මෙත්තා චේතෝ විමුක්ති කිං ගතිකා හෝති කිං පරමා කිං ඵලා කිං පරියෝසාන ඉදිරිපේ මෙත්තා සාගතං සත්සංගොච්ඡාරං භාවේති කියලා එතකොට ඒ කාරණාවේ නම් සති සම්බොජ්ජංග භාවිත ඒකත් එක්ක නිවෙනවා. ඒ ප්‍රතිපදාවත් එක්ක මාර්ගයේ යොමු වෙනකොට ඊළඟට අවසානයේදී කියන්නේ මේ අරහත්ත්වයටපත් උනේ නැත්නම් මෙත්තා චිත්තය කියන කාරණාව එක්ක සුභකින් එකේ පරම කොට තියනවා වගේ අදහසක් නේ. ඔව් එතකොට ඒක එතන යන්නේ බොජ්ජංගය කියන කාරණාව එක්ක නෙමෙයි. මෛත්‍රිය කියන කාරණාව එක්ක. එතන මෛත්‍රිය කියන දේ භාවිතා වෙන්නේ මේ බොජ්ජංගත් එක්ක. දැන් ආනාපාන සතිය මත මම ඒකත් එක්ක ගොඩක් කතා කරා. ආනාපාන සතියේ ආනාපානති අරමුණු ඔක්කොම කතා කරලා බොජ්ජංග හතම කතා කරනවානේ. එතකොට මේ බොජ්ජංග හතම කතා කරනවා වගේම තමයි ඊතරම් ප්‍රතිපදාව එක්ක මේ මෛත්‍රී චේතෝ විමුක්තිය කතා කරන එක. එතකොට ඒ කාරණාව ඉතින් බුද්ධංගයක් කඩින්නේ නැහෙනේ
අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න දකීමක් නැතුව. එහෙනම් ඒකත් එක දකින විදිහ. හැබැයි යමු වෙලා තියෙන්නේ මොකක් එකද? මෛත්‍රී චේතෝ විමුක්තියක්. ඒක නිසා ඒකේ පරම කර තමයි ගිහිලා උපදින්නේ. අද එහෙනම් ධර්ම කරුණු කියන්නේ ගොඩක් හිත හදාගන්න මේ කරුණු ඔක්කොම දෙක්කුවේ නැත්තම් මේ මෛත්‍රිය කියන කාරණාව නැත්තම් මේ අද සමාජයේ තියෙන ප්‍රශ්නයත් එක්ක. මොකද මේකට ගිලිලා බැහැගෙන රිංගගමන ඉන්නේ. ඒතර මෙන්න මේ කාරණාව සම්පූර්ණයෙන් මේකෙන් වෙන් වෙලා දහමට යොමු කරගන්න හිත හරි නැවුම් කරගන්නට ඕනේ. ඒතර මේ හිත නැවුම් කරගත්තම දහම. හැබැයි ඉතින් මේ මෛත්‍රී ජීවිතය කියන එක දිගට දැන් මේක අපි තිබ්බේ නැත්තම් තමයි අපි මේ ඔක්කොම ප්‍රශ්නාර්ථවල තියෙන්නේ. ඉතින් මේක හුරු කරගෙන අපි ප්‍රතිපදාවත් එක්ක යන්න උත්සාහ කරා නම් ගොඩක් වටිනවා.